बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादत्थाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सत्यमुपदेशम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से उत्थाने मतो सतीमतो शुचिकर्मस्य निसन्नकारिणो संयतस्य च धम्मजीविनो अप्रमत्तस्य यशो विवर्धति गौरवास्पद अपगे पीलवंत जात्यांतर बौद्ध मध्य स्थाने विहाराधिपति अपे सुजाता पंडित हामुद्वार से
පොඩිහාමුදුරන් වහන්සේ නාරද යසස්සි පොඩිහාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. සද්ධාකාමී පින්වත්නි, අද විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා අපට ආරාධනා කළා රත්නායක මහත්මිය ඇතුළු මේ පින්කමට සම්බන්ධ වෙන අනෙකුත් සියලු දෙනා. මේ පින්කමේ ආරම්භන පැහැදිලි කළා. පින්කම අවසානයේදී ඒකට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අද පොයේ දවස පිළිබඳව මේ පින්වත් පිරිස හොඳට අවබෝධ කරගෙන ඇති. මම මේ පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. මාතෘකාවටගත් ගාථා පාඨයේ සුරේ මගේ බුද්ධියට අවබෝධ වෙන අයුරින් දහම් කාරණා ටිකක් දේශනා කරන්නයි සූදානම්. බොහෝ හොඳට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් දේශනා කරන මට ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනකටම මෙලොව වශයෙන් සැනසීම ලබා ගන්න පුළුවන්. පරලොව වශයෙන් සැනසීම ලබා ගන්න පුළුවන්. ලෝකෝත්තර වශයෙන් සැනසීම තමන්ට මතු කර ගන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කළේ මේ ලැබුණු මනුස්ස ආත්මේ වටිනාකම වටහා ගන්න, ඒ වටිනාකම වටහාගෙන මනුස්ස ගුණධර්ම සිත කය වචන තුන්දරට එකතු කරගෙන ධර්මයට අනුව ජීවිතේ ගොඩනගා ගන්නයි අපට පෙන්නලා දුන්නේ. ඒකට මාවත බොහොම හොඳට පැහැදිලි දේශනාවක් උත්සාහව දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපේ පුංචි සංජීවන අපි කවුරු මෞඛුතෙන් දිවි වෙන්නේ කලලයක් හැටියට, මෞඛුතෙන් දිවි වෙච්ච මොහොතේ ඉඳලා අපේ ඒ කලලේ දින සති මාස ගණන් යනකොට බිනිඳු රුවක් බවට පත් වෙනවා.
ඒ බිලිඳුරුව දිනවකවානු සම්පූර්ණ වෙනකොට මව් කුසෙන් විදි වෙනවා. ඒ මව් කුසෙන් විදි වෙච්ච දා ඉඳලා අපි අපගේ ඒ මනුස්ස ශරීර බිලිඳු වයසෙන් ලදරු වයසට, ලදරු වයසෙන් ළමා වයසට, ළමා වයසෙන් තරුණ වයසට, මෙන්න මේ ආකාරයෙන් දශක 10ක් අපි ගත කරමින් ඉනවා. සමහර වෙලාවට මෞතුසේත්ම අර කලලේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි ගෙනාවු ආයුෂවලට අනුව තමයි ඒ දේ සිදුවෙන්නේ. ආයුෂ ගෙනලා තියෙන්නේ ඒ මෞතුසේ කලලයට ගිහිවිච්ච මොහොතේ නැති වෙන්නද ආයුෂ ඉවර වෙන්නද නැති වෙන්නද? ඒක තමයි උපතත් සමග මරණ. ඉතින් මේක මේ භික්ෂුවත් ඔබ හැමදෙනාම ඔය විදිහට මේ සංසාරේ අනාදිමත් කාලයක් මිය ගිහිල්ලා තියෙනවා. එච්චරටම මේ මනුස්ස ආත්මයක් ලබන්න අපි බොහෝ කුසල් කරන්න ඕන. අපි ගෙනාවු ඒ කුසල් අකුසල් වලට අනුව තමයි අපට නැවත නැවත මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්න සිදුවේ. ඉතින් මෙන්න මේක ඔබ හැමදෙනාම වටහා ගන්න. එතකොට ඒ බිලිඳු වයස, ලදරු වයස, ළමා වයස අතර වාරය තුල අපි කොපමණ ලෙඩ වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ භික්ෂුවන්ට කිම ඔබ හැමදෙනාමත් කියනවා. සමහර වෙලාවට කොපමණ අනතුරු වලට භාජනය වෙලා තියෙනවා. මේ ලෝකේ කාට මූණ පාන්න සිදුවෙන දේවල් තමයි මේ. ඒක නිසා මේ සංසාරේ හරිම බයයි. සංසාර බය දකින්න තමයි තමන්ගේ බුද්ධිය තුලින් මේ මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගන්න. ධර්මයට අනුව ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහයක් ගන්න. කවුද? ප්‍රඥාවන්තය, සීලවන්තය. ප්‍රඥාව කියනවා නම් එතන සීලය තියෙනවා. ඒ සීලය තියෙනවා නම් එතන සතිය තියෙනවා. ඒ සතිය තියෙනවා නම් එතන සමාධිය තියෙනවා. ඒ සමාධිය කියන එක තමයි හැම පැත්තකටම අපට අවශ්‍ය වෙන්නේ. ළමා සංසිය තමයි අධ්‍යාපනය කරන්නේ. ඒ අධ්‍යාපනය කරන්න හොඳ ඥාන ශක්තියක් තියෙනවා. ඒ ලැබෙන විෂය ධාරාවන් හොඳට තමන්ගේ බුද්ධිය තුලින්
වටහා ගන්න උනන්දු උත්සාහය ඒකට කැපවීම සිද්ධියේ යුතුයමයි. ඒ උත්සාහයේ ප්‍රතිඵල තමන්ට නෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එතකොට. හැබැයි ඒකට අධ්‍යාපනයත් එක්කම තවත් දෙයක් එකතු කරගන්න. මොකද? ධර්මය. ධර්මයත් එක්ක තමයි මේ දේ තමන්ගේ සිද්ධ වෙන්නේ. විශේෂයෙන් තමන්ගේ මනස ව්‍යාකූල වෙන සත්‍යෙට පත් වෙන්න ඉඩ නොදී පසුබෑමකට පත් වෙන්න ඉඩ නොදී අර උත්සාහය කියන එක වර්ධනය කරගන්න බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත අනුගමනය අධ්‍යාපනයේ ලබන දරුවන් හැටියට තමන්ගේ හිත කියන එක ටිකක් පාලනය කරගන්න. හිත පාලනය කරගත්තොත් තමයි හැම දෙයක්ම බොහෝම හොඳට යම් සංයමයකට යොදලා සිදු කරන්න පුළුවන් කමක්. දැන් අපේ තරුණ කාලේ ළමා කාලේ තරුණ කාලේ අපි ගත කරනකොට අපට අපේ වයසත් එක්ක සමහර වෙලාවට මේ නවීන තාක්ෂණ මෙවලන් නිසා මේවා අපි උපයෝගී කරගන්නවා. විශේෂයෙන් අපේ තරුණ පරපුර මේවා පසුපස සමායන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ප්‍රවණතාවයේ උඩ සමහර වෙලාවට වැරදි පැත්තට වැටෙන්න පුළුවන්. ඒ වැරදි පැත්තට වැටුනහම දන්නේම නැතුව තමන්ගේ අර අධ්‍යාපනයට ඒක ලොකු බාධාවක් වෙනවා. ඒක තරුණ වයසේ මොහොතේ ඒ තරුණ යෞවන කාලේ අර මදේ කියන යෞවන මදේ ඒ මදේට සමහර වෙලාවට තමන්ගේ හිතට යම් ආශාවල් ඇති වෙන්න පුළුවන්. දැන් අහුන ගැහැණු ළමෙක් වෙච්චාම තරුණ පිරිමි ළමෙක් එක්ක යාළු සම්බන්ධකම මිත්‍රකම එහෙම ඇති වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් මේ තරුණ වයසේ තරුණයන්ගේ ස්වභාවය. ඒක තමන් ඕනාවට වැඩි ඒක තමන් ඒකට දැඩිව ඒ ඔස්සේ ගමන් කළොත් ඒකත් අධ්‍යාපනයට බාධා. ඒ වගේම තමයි ඔය මාධ්‍ය තුලින් තරුණ මනසට නොගැලපෙන දේවල් හැමතිස්සෙම ඒ මාධ්‍ය තුලින් බලන්න පෙළඹවීමක් සිද්ධ කරනවා. එනිසා මේ වගේ ඕකවලට අහු වුණොත් තමන්ගේ තරුණ කාලයේ ඉවරයි.
තමන්ගේ අධ්‍යාපනයේ අඩාල වෙනවා. තමන්ගේ කරන හැම කටයුත්තක්ම අඩපණ වෙලා තමන් කරන්නේ මොනවද, කියන්නේ මොනවද, හැසිරෙන්නේ කොහොමද, මේ සියලු ව්‍යාකූල භාවයන් තත්ත්වෙට තරුණ මනසපත් වේ. එනිසා තරුණයන් හැටියට තරුණයෝ කල්පනා කරන්න ඕන විශේෂයෙන් අපේ අම්මා තාත්තා අපිව කොච්චර දුක් මහන්සි වෙලාද මව් කුසේ දිවිච්ච මොහොතේ ඉඳලා අම්මා ඒ මව් කුසේ අපව ආරක්ෂා කළේ. තාත්තා අපි වෙන්නේ කොප්පමණ කැපවීමක් කරා. අන්න ඒවා තමන් හොඳට තමන්ගේ බුද්ධිය තුළින් වටහා ගන්න. මමත් කවදා හරි දවසක මේ සත්‍යයටපත් වෙනවා. මගේ අම්මා තාත්තා තමයි මගේ හැම දෙයක්ම හොයලා බලලා මගේ තරුණකම ආරක්ෂා වෙන විදිහට මට ගුරු මනුකම් දීලා මාව යා යුතු මඟ පෙන්නලා දීලා නොයා යුතු මඟ ආදරයෙන් සෙනෙහසින් ඒවා පෙන්නලා දීලා මාව සමාජයේ හිතකර සමාජයට වැඩදාන තරුණයෙක් හැටියට මාව ගොඩනගා ගන්න බොහෝ උත්සාහයක් ගන්න. එනිසා මේ තරුණ දරුවෝ කල්පනා කරන්න ඕන සෑම දෙයක් යම් පිළිවෙලකට සිදු කරනවා නම් ක්‍රමානුකූලව සිදු කරනවා නම් තමන් කාලසටහනකට අනුව ඒ තමන්ගේ අධ්‍යාපනයේ කටයුතු වගේ අර ධර්මයේ පැත්ත තමන්ගේ ජීවිතයට එකතු කරගෙන දෙකම සමබරව ගෙනිච්චොත් තමන්ට පුළුවන් තමන්ගේ මනස උදේට ශක්තිමත් කරගෙන තමන්ගේ බුද්ධිය මේ අධ්‍යාපනයේ පැත්තට හොඳට යොමු කරලා ඒ බුද්ධිය තුළින් තමන් හදාරන විෂය ධාරාව හොඳට හිතේ ධාරණය කරගෙන ඒ ධාරණය කරගෙන ඒවා හොඳට හිතේ සටහන් කරගෙන ප්‍රශ්න පත්‍ර වලට හොඳට කලබලයක් නොමැතිව සංසුන්ව මතක ශක්තිය තුළින් ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සපයන්න පුළුවන්. එහෙම කළොත් තමන්ට පුළුවන් හොඳ විශිෂ්ට විදියට අධ්‍යාපන පැත්තත් හොඳට වැඩි දියුණු කරගෙන ධ්‍යාපනයේ පැත්තත් හොඳට වැඩි දියුණු කරගෙන හොඳ පිළිවෙතක් අනුගමනය කරා. අද අපි දැනුවත් ඉන්නවා පිටිසර පළාත්වල දරුවෝ කුප්පි ලාම්පුවෙන් තමයි පාඩම් කරන්නේ. මේ වගේ සැප පහසුකම් නැහැ. හරියට අඳින්න ඇඳුමක් නැහැ. හරියට කන්න දෙයක් නැහැ.
හිසට නිවහනක් නැහැ. හරිම ආර්ථික දරිද්‍රතාවයෙන් වෙසෙන දරුවෝ අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා විභාග වලින් විශිෂ්ට සමර්ථයක් කරගෙන පෞද්ගලික පන්ති වලට කවදාවත් ගිහින් ඒකේ තේරුම මොකක්ද? ඒකට හේතුව මොකක්ද? කරපු කුසල ශක්ති වල ආනිසංස. ඒක තමයි පෙර සංසාරේ කරපු කුසලයේ ආනිසංස තමයි මේ ආත්මෙදී ඒ දරුවට අද මෙතනත් දෙන්න පුළුවන් ඒ වගේ අධ්‍යාපනය ලැබෙන දරුවෝ. ඒක හැම පැත්තකටම පුළුවන්. අධ්‍යාපනයේ අධහරණ දරුවන්ට පුළුවන්. ගෙවල් දොරවල එක එක ආයතනවල වැඩ කටයුතු කරන එක එක හැම දෙනාට හැම ශ්‍රේෂ්ඨයකම අයට මෙන්න මේ දෙකම සමබරව ගෙනිච්චොත් අන්න එකට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මෙන්න මේ මැදමාවත තමන් තෝරගත්තොත් ඒ මැදමාවතේ තමන්ට ගමන් කරන්න තමන් බුද්ධිය තුලින් තමන් වටහා ගත්තොත් බොහොම හොඳට ඒ අවස්ථාවට ගැලපෙන විදිහට තමන්ගේ ජීවිතේ හරිම සන්තෝෂයෙන් කුණඩගාගෙන යනවා. අන්න ඒක තමයි උත්ථාන මතෝ සතිමත් උත්සාහවන්ත වෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරා සතිය තියෙන්න. දැන් මට සතිය තියෙනවා. මම කොච්චර දුරට මම පිළිබඳව මගේ බුද්ධිය තුළින් මම විමර්ශනය කරනවා. අධ්‍යාපනයේ පැත්තෙන් අධ්‍යාපනයේ ලබන දරුවෝ කල්පනා කරන්න ඕන මම කොච්චර දුරට අනවශ්‍ය දේවල්ද මගේ කාලෙ විලංගු කරලා තියෙනවා. කොහොමද? වැරදි පැත්තට සල්ලි වෙන ප්‍රවණතාවයක් වැඩි. එහෙම නේද? හොඳට වඩා නරක ප්‍රබල. ඒ නිසා ඒ පැත්ත තමන් විසින් තමයි දන්නේ. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. මට තරහ යනවා. තරහ යන මොකක්ද හේතුවක් තියෙන්නේ නැහැ. එහෙම නේද? සමහර වෙලාවට දැන් මේ කාලේ විභාගෙ ගන්න දරුවෝනේ වැඩ යම් ප්‍රමාණයක් හිටින් විභාගෙ ලඟ වෙනකොට බයක් ඇති වෙනවා. ඒ බයම තමයි විභාගෙ ෆේල් වෙන්න හේතුව මතක තබා ගන්න. ඕනම දෙයක් ඕනාවට වැඩිය හොඳම නැහැ. උත්සාහවන්ත වෙන්න ඕන. උත්හානමතෝ සතිමත්. සුචි කම්මත්ත නිකම්ම කාර්යෝ සුවදෙන සිතක් ඇති කරගන්න. හැම විටම සතුටෙන් ඉන්න පුළුවන්. බයෙන් නෙමෙයි. අතීතයේ ගැන තමන්ට ආවර්ජන වෙලා ඒවා තමන්ට හොඳට තමන් අධ්‍යාපන පැත්තෙන් හෝ වේවා මොන ක්ෂේත්‍රයේ හෝ වේවා තමන් ඒවා හරියටම තමන්ගේ බුද්ධිය තුළින් තමන්ගේ මනස සුවපත් කරගෙන ඒ සියලු දේවල් වලට මුහුණ දුන්නා නම් ඒ සියලු දේවල් සිදු කරා නම් බොහොම හොඳට තමන්ට පුළුවන් ඒ හැම දෙයක්ම බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනයට දහමත් ආධාර කරගෙන සම්මත ලෝකේ තමන්ගේ ජීවන රටාව ගෙනියන පිළිවෙතක් බුදුහාමුදුරුවෝ අපට අනුදැන වදාළ. ඒ නිසා
ඒ දෙකම සමබරව Tamanට ගෙනියන්න පුළුවන් ශක්තිය තමා තුළින්ම තමයි මතු කරගන්න ඕනේ. තමාගේ ගැළවීම තියෙන්නේ Taman ළඟ. අන්න ඒ නිසා ඒක උදට කල්පනා කරලා මම උත්සාහවන්ත වෙනවා. මම ආපස්සට හැරෙන්නේ නැහැ. මම අනවශ්‍ය දේවල් වලට මගේ මනස යොමු කරන්නේ නැහැ. ඒ අනවශ්‍ය දේවල් මගේ ඔළුව පුරවගත්තට පස්සේ මගේ වැඩියෙන්ම ඒ මොලේට එන්නේ ඒ අනවශ්‍ය දේවල්ම තමයි. අධ්‍යාපනයේ පැත්තට යොමු කරාට අරක පිළිලා වැඩිනම් අනවශ්‍ය දේවල් සමට නොකලපන දේවල් ඔළුවේ පිළිලා නම් අරක දෙවෙනි අර අනවශ්‍ය දේවල් තමයි පළවෙනි. දැන් මම කොතනද ඉන්නේ කියලා අධ්‍යාපනයේ ලබන දරුවෝ කල්පනා කරන්න ඕනේ. හැම අංශකම මේ ගෙවල් වල මේ ඉන්න මේ පිරිස ඔබ හැමදෙනාමත් එක්ක කල්පනා කරන්න ඕනේ. තමා තුළින් තමා දකින්න පිළිවෙතක් බුදුහාමුදුරු දේශනා කළා. තමන් පිළිබඳව තමන් ස්වයං විමර්ශනයක යෙදෙන්න ඕනේ. ස්වයං නිරෝධායනක තමන් යෙදෙන්න ඕනේ. තමන් විසින් තමන්ව තමන්ගේ අසුන්නතෙන් අඳුනගන්න. අඳුනගෙන තමන්ගේ අසුන්නතෙන් වහවහ ප්‍රහාණය කර සුද්ධ භාවයට පත් වෙන ශක්තිය තමන් මත කරගත්තා නම් හැම පැත්තෙකම තමන්ට පුළුවන් ඉදිරියට යන්න. හැම දෙයක්ම තමන්ට හොඳට සෞම්‍ය මට්ටමේ තමන්ට බොහොම පිරිසිදු විදිහට ඒ හැම දෙයකින්ම තමන්ගේ ජය සතුට සැනසුම සන්තෝෂය ළඟා කරගන්න පුළුවන් කියලා. දැන් බලන්න මම මේ පිළිවෙත අනුගමනය කරනවා. මම කොච්චර දුරට මගේ මේ වටිනා කියන දවසට පැය 24යි අපිට තියෙන්නේ නේද? මේ පැය 24න් මම කොච්චර දුරට ඒ පැය 24 ආධාර කරගෙන නිදා ගන්න පැය 5ක් අපි කියමු. අධ්‍යාපනය ලබන්න. දැන් මේ දවස්වල අධ්‍යාපනයේ දරුවෝ කල්පනා කරන්න ඕනේ. අධ්‍යාපනයේ තමන් අධාරක විද්‍යා ධාරාවල් හොඳට නැවත නැවතත් ආවර්ජනය කරන්න. පැය 5ක් 6ක් 7ක් ඒකට යොමු කරන්න. හැබැයි ඒක මේ කාලවකවානුව නෙමෙයි. ඒකට පෙර ඉඳලම සූදානමක් තියෙනවා. විභාගෙ කිට්ටු වෙලා මහන්සි වෙලා වැඩක් නැහැ. කල් වේලා ඇතුව මේකට සූදානම් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රඥාවන්තව ඥානවන්තව අනවශ්‍ය දේවල් වලින් බැහැර වෙලා අවශ්‍ය දේ පමණක් ඔල්ලේ තමන්ගේ ඒ බුද්ධියට ගෝචර වෙන දේවල් විතරක් තමන් රැස් කරගෙන හැම අධ්‍යාපන පැත්තෙන් තමන්ගේ ජීවන පැවැත්ම පැත්තෙන් හැම පැත්තෙන් ඒ කෙනා ඒ විදිහට තමන්ගේ මනස ශක්තිමත් වෙන විදිහට තමන් ඒ ජීවන රටාව ගෙනියනවා නම් හරිම සතුටෙන් ඒ සියලු දේවල් වලට නොබියව මුණ දෙන්න පුළුවන්. බයක් ඇති වෙන්නේ නැහැ. බයක් ඇති කරගන්නවා කියලා කියන්නේ තමන් පරාජය බාර ගන්නවා කියන එක. තමන් අසුබෑමට ලක් වෙනවා කියන එක නෑ. මම පාස් වුණත් ෆේල් වුණත් මම ශක්තිමත්. මං ලැබෙන දේ සතුටේ ඒ ප්‍රතිඵලයට මුණ දෙනවා. මම උත්සාහ ගන්නවා. උත්සාහ ගත්තත් සමහර වෙලාවට අපිට වරදින්න පුළුවන්. ඒක සාමාන්‍ය අපි උදාහරණයක් ගත්තොත් හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්.
හොඳට විකට්ටුවේ රැඳිලා ඉන්න පුළුවන් ක්‍රීඩකෙක් ලකුණු 200 300 ගහනවා. ඒ වගේ ක්‍රීඩකෙක් සමහර වෙලාවට එක බෝල් එකකින් අවුට් වෙනවා. විකට් එකට ගිහිල්ලා එක පළවෙනි පන්නෙම අවුට් වෙන ක්‍රීඩකෙක්. ඔන්න තමයි. කුසල් ලකුසල් වල ප්‍රභේදයක් තියෙන පින්වල. ඒක නිසා උත්සාහවන්ත වෙන්න ඕන. තමන්ගේ කරන කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අනවශ්‍ය විදිහට තමන්ගේ කාලේ තමන් අපතේ අරින්න. ඒක කෙරෙහිම විශේෂ අවධානයකින් ඉඳලා තීක්ෂණ ඥාණයෙන් යුතුව තමන් කටයුතු කළොත් හොඳ පෞරුෂයක් ඇති කරගෙන තමන්ට පුළුවන් තමන්ගේ සියලු අභියෝග සියලු අභිප්‍රායන් ජය ගන්න තමන්ගේ උත්සාහය. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ හැදෙන ගහ දෙපැත්තෙන් දැක්කේ. දැන් ඒක කල්පනා කරන්න ඕන මේ කවුරු මං කොච්චර දුරට සාර්ථක ජීවිතයක් ගත කරනවද? මං කොච්චර දුරට මගේ අසාර්ථක තැන් තියෙනවද? ඒ ඔක්කොම දන්නේ තමන් විතරයි නේ. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි නේද? තමන්ගේ බුද්ධිය තුළින් තමන් සොයන් විවේචනයක තමන් යෙදෙන්නේ. මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි. ඔයත් පිළිබඳව දන්නේ ඔයත් පමණයි. එනිසා හරිම ප්‍රභාෂර වටපිටාවක් තමන්ට හදාගන්න පුළුවන් අෂ්ටලෝක ධර්මීය කම්පාන තමන්ගේ ජීවන පැවැත්ම හොඳට හැම පැත්තෙම තමන්ට ගොඩනගාගෙන යන ධර්මයේ පැත්තෙන් සමාජීය පැත්තෙන් අධ්‍යාපනයේ පැත්තෙන් මේ සියලු දේවල් හැම පැත්තකින්ම තමන් සාර්ථක අර දක්ෂ හැම දෙයකටම දක්ෂ. මොකද හැම ක්‍රීඩාවට කියන්නේ ක්‍රීඩාවේ බෝල් පන්දු අල්ලන දක්ෂයි, විකට් වකින්න දක්ෂයි, බෝල් කරන්න දක්ෂයි, පිටෙන් බෝල් එක ගහන්න දක්ෂයි. හැම පැත්තකින්ම දක්ෂ ක්‍රීඩකයෙක් වගේ වැඩ කරන්නේ. ඒක තමයි වෙන්නේ. එතකොට තමයි හොඳ විදිහට තමන්ගේ ජීවිතේ ගෙනියන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම කෙනාට බයක් නම් ඇති වෙන්නේ නැහැ. බයක් ඇති වෙන්නේ අනවශ්‍ය දේවල් වලට හිත යොමු කරලා වටිනා කියන කාලේ අපතේ ඇරලා ඒව මතක් වෙනකොට අන්න බය ඇති වෙනවා. අර කකුලුවා වතුර ටික තියෙනකන් නටනවා. දැන් සමහර අය ඉන්නවා. දැන් සමහර තරුණයෝ ඉන්නවනේ. අපි තාම වයසට ගිහිල්ලා නැහැ. ඒ පැත්තත් එහෙම තියෙනවා. අපි තව වයසට යන්න ඕන බණ භාවනා කරලා සිල් සමාදන් වෙන්න. පන්සල් යන්න අපිට තව කල් තියෙනවා. එහෙම අයත් ඉන්නවා. නානත්ත කායා නානත්ත සංඥා. ඒක තමයි එක එක්කෙනා සංසාරගත කෙනාට කුසල් අකුසල් වල ප්‍රභේද. ඒ කෙනාගේ සංසාරගත ගති ලක්ෂණ වලට අනුව තමයි ඒ කෙනාගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපට අයිතියක් නැහැ කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න. ඇඟිල්ල දික් කරන්න පුළුවන් අපට අයිතිය තියෙනවා කාටද? කාටද අයිතිය තියෙන්නේ ඇඟිල්ල දික් කරන්න? තමන්ගේ බුද්ධිය තුළින් තමන්ව ස්වයං විවේචනක යෙදෙන්න. තමන් කොච්චර දුරට සාර්ථකව තමන්ගේ ජීවන රටාව ගෙනියනවද කියලා තමන් විසින් ස්වයං විමර්ශනයේ යෙදුනොත් තමයි අන්න බුදුහාමුදුරන්ගේ දේශනාව. ධම්මෝ හවේ රක්කති ධර්මචාරී. ඕනෑම දෙයකට දක්ෂයි.
හරියට අජානීය අක්ෂය වගේ. හැම දෙයකටම ඉදිරිපත් වෙන. බයක් ඇති වෙන්නේ නැහැ. තට්ටි ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි පිරිසුදු හිතක් තියෙන්නේ. හැබැයි ඉතින් අර යම් කිසි ප්‍රතිපත්තියක් කියනන ධර්මයේ පැත්තේ දැන් සමාදන් වුණානේ මෙතන පංචශීල ශික්ෂාපදක ඒකත් දුරට ආරක්ෂා කරගන්න. ඒක වචෙන්ද සීමා කරනවා නම් කවුද රැවටෙන්නේ ඉස්සෙල්ලා? කවුද රැවටෙන්නේ? තමන්මයි. වෙන කවුරුත් රැවටෙන්නේ නැහැ. තමන් රැවටේ. ඒ නිසා අන්න ඒ පැත්තත් හොඳට පිරිසුදුව ක්‍රියාත්මක කරගෙන තමන්ගේ ජීවන පැත්ත, අධ්‍යාපන පැත්ත, ජීව පැතිකඩවල් හැම පැත්තකටම ශක්තිමත් වෙන විදියට තමන් යොමු කරගෙන තමන්ගේ ඒ වටපිටාව හදාගත්තොත් පසුබට වෙන්න ඕනේ. හොඳට ශක්තිමත් තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන යන්න පුළුවන්. අන්න උත්ථානමතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරී සංඤ්ඤ සස්සච ධම්ම ජීවිනෝ එන සංඥා තමන් තුළින් දකින්න ඕනේ. මගේ හිතට මොන වගේ දේවල්ද එන්නේ? හිතට නොගැලපෙන දේවල් එනවද මේ පංචේන්ද්‍රියන් හරහා? මොන වගේ මගේ ළමා කාලෙට, තරුණ කෝලෙට නොගැලපෙන දේවල් වලට මම කොච්චර දුරට මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන යොමු වෙලා ඉන්නවද? මොකද හැඟීම් අවිස්සෙන ප්‍රබලතාවය අද මේ ලෝකෙ වැඩි. මොකද නවීන තාක්ෂණ මෙවලයි තියෙනවා අපට මේවට අපි බුදුරු කරගන්න. අත් කඩාගෙන යන දේවල් තියෙනවා. කන් පිනායන දේවල් තියෙනවා. මේ ලෝකේ ස්වභාවය මේක තමයි කාම ලෝකේ. මිනිස්සුන්ගේ මනස වැරදි පැත්තට තල්ලු වෙන ප්‍රබලතාවය මේ කාම ලෝකේ වැඩි. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා. නීත අවුරුදු 2564කට පෙර නවීන තාක්ෂණික මෙවලන් වර්ධනයේ වෙන්න මේකට කිව්වා බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියලා. අපි තාක්ෂණය කියන බුදුහාමුදුරුවෝ මේකට සඳහන් කරේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව වර්ධනයේ වෙන්න මිනිසා විසින්ම විනාශ වෙන යුගයක් ඇති වෙන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේක මේ ලෝකෙ මේ මනුස්ස ලෝකේ යම් තාක්ෂුරට සිදු වෙමින් යනවා. ඒ නිසා මේව හොඳට කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවන පැවැත්ම පුළුවන් තරම් තමන්ගේ ඉලක්කය කියන්නේ හරියට තියෙන කාලසටහන. මම මේ ඉලක්කය කරලා යනවා. මේ ඉලක්කය මම සම්පූර්ණ කරන තාක්කල් අනවශ්‍ය දේවල් වලට මම යොමු වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට තරුණ වයසේදී තරුණියෙක් එක්ක සම්බන්ධකම් පවත්වනකොට ඒවට තමන්ගේ මනස හැරුණොත් අර අධ්‍යාපනයේ මොකද වෙන්නේ? අඩාල වෙන්නේ නැද්ද? අඩාල වෙනවා. අද එහෙම කතා කරොත් මට ඇවිල්ලා කියනවා. මට ඇවිල්ලා කතා කරලා කියනවා. අනේ අපේ ආන්දුරුනේ මට පොඩ්ඩක්වත් මතක නැහැ. මම මොකද්ද ඒකට හේතුව? අපේ ආන්දුරුනේ මම යාළුවෙක්ගේ බොයිෆ්‍රෙන්ඩ් මාත් එක්ක තරහ වෙලා. ඉතින් මම ඇහුවා වෙන මොනවද? අපේ ආන්දුරුනේ මට කිසිම මගේ විභාගෙත් ළඟයි. දැන් මේ 10 වෙනිද විභාගය. නමුත් ඒ වුණාට මට නිින්ද යන්නේ නැහැ අපේ ආන්දුරුනේ. ඉඳාගන්න. කවුද ඒ වැරද්ද කරලා තියෙන්නේ? අම්මා තාත්තා? ආ? වෙන කවුරුත් කරාද? නෑ. තමන්ගේ සීමාව ඉක්මවා ගිහින්. එහෙම නේද? සීමාවෙන් පිටපැනලා. ඒ නිසා මේව හොඳට කල්පනා කරලා බලන්න. මම මේ දරුවට කිව්වා. ඔයා විසින්ම තමයි වාගේ හරි දක්ෂ ළමයි. අධ්‍යාපනයේ අපතු සාමාන්‍ය කෙනෙක් විශිෂ්ට සමත් වෙච්ච කෙනෙක්.
අද අම්මවත් රුස්සන්නේ. අම්ම කියන දේවත් අහන්නේ. සහෝදරයෙක් ඉන්න සහෝදරයෙක් එක්කත් ගන්න. නංගි කෙනෙක් ඉන්න නංගිත් එක්කත් ගන්න. මානසික වශයෙන් මානසික ව්‍යාකූල පහලටපත් වෙලා අද ඕවගේ කොච්චර තරුණ දරුවෝ ඉන්නවද? සමහර දරුවෝ ඉන්නවා ඕනෑමට වැඩි අධ්‍යාපනයේ වතුර බේසිනේ කකුල් දෙක දාගෙන රෑ එළි වෙනකම් පාඩම් කරලා ඒක ඕනවට වැඩි ගිහිල්ලා ඕවර් ගිහිල්ලා අන්න එන්න අංගොඩ මානසික රෝහලේ විභාගෙත් නැහැ මොකක්වත් නැහැ මානසික රෝගී ඕනවට වැඩි ඕනම දෙයක් හොඳම නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මැදමාවත සතුටෙන් ඉන්න දෙයක් සතුටෙන් ජීවිතේ ගොඩනගා ගන්න වටපිටාව සතුටෙන් සිතන්න සතුටෙන් ක්‍රියා කරන්න සතුටෙන් හැම දෙයක්ම තම මූණ දෙන්න අන්නේ වගේ වටපිටාවක් හදාගත්තොත් ඕනෑම දෙයකට වරොත්තු දෙන හිතක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න පුළුවන්. අන්න එගෙම කෙනාට අප්‍රමාදී මොනවද ලැබෙන්නේ? සතුට. බාහිර මේ පංචේන්ද්‍රියන් කියන්නේ ඇහෙන් රූප බලලා කෘත්‍යයක් ලබන්න. ප්‍රශ්නයක් නෑ. කනේ ශබ්දහල කෘත්‍යයක් ලබන්න. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරලා කෘත්‍යයක් ලබන්න පුළුවන්. මේ බුදුහාමුදුරු දේශනා කළේ අසුභවාදී ධර්මයක් නෙවෙයි. පොත ධනාත්මක චින්තනය. එහි පාක්ෂිකයි. කොපනයිකයි. ඕනම කෙනෙකුට විවුර්තයි. පච්චත්තම් වේදිකම්. ප්‍රත්‍යක්ෂ තමන්ගේ බුද්ධියට මේක වටහා ගන්න පුළුවන් නම් විකෘති මනසින් බැහැර වෙන්න තමන් විසින්ම තමයි උත්සාහයක් ගන්නවා. තමන්ගේ අසුද්ධතයන් තමන් විසින්ම තමයි ප්‍රහාණය කරන්නේ. එහෙම ප්‍රහාණය කරලා මේ පිළිවෙත අනුගමනය කරනවා නම් අන්න අප්‍රමාදීව තමන්ට මේ පිළිවෙත තුලින් සතුට භුක්ති විඳින්න පුළුවන්. හැම මොහොතකදීම සතුටෙන් ඉන්න පුළුවන් දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නාසයෙන් බුදුට තමන්ගේ ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන්. කැමැති රස දිවෙන් බලන්න පුළුවන්. ඒ වගේම මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අර මැදමාව ඕනාවට වැඩිය පංචකාමයට ගොදුරුනොත් ඕනාවටගේ පංචකාමයට ගොදුරුනොත් පංච උපාදානස්කන්ධයට තමන් අහු වෙනවා. එහෙනම් මේක අර මැදමාවතේ මධ්‍යස්ථ භාවයෙන් මේ පිළිවෙත් තමන් අනුගමනය කරනවා නම් අන්න සහැල්ලුවෙන් සුපරගතියේ සහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. සෞම්‍ය මට්ටමින් ඉන්න පුළුවන්. ජීවිතේ හොඳ සතුටෙන් තමන්ගේ මහතෝරන වයසේ ඇරුණුකොට ළමා වයස, තරුණ වයස, මැදිවියේ වයස අපි කොයි වෙලාවේ වයසට යනවා වගේම ලෙඩ වෙනවද දන්නේ අනුතුරට බාධනවද දන්නේ මේවා තමන් විසින් කමතහනක් කරගෙන මේවා ගැන තමන් ටිකක් විමර්ශනය කරන්න. ඒ නිසා මම වහ හිස්සගිනි ගත්ත කෙනෙක්. සිසිල් ජල ධාරාවක් වෙන්නාසේ මේ පිළිවෙත මම අනුගමනය කරලා මගේ ජීවිතේ මම හරි ප්‍රභාෂ්‍ය විදියට සුවපත් විදියට මම ගත කරනවා. මේකේ සියලු දේවල් යථාර්ථය මා විසින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදු පිළිවෙත අනුගමනය කරනවා. මම පිළිවෙත් කරලා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. මරණයට බය නැතුව මූණ දෙන්න හිතක් ඇති කර ගන්න ඕන. හැබැයි මේ තමන් විහිං කරන එක නෙමෙයි ආ. සමහර අය ඉන්නවනේ. තරහ ගියා අම්මා බැන්නහම
බොයිෆ්‍රෙන්ඩ් තරහ වුණාම අධ්‍යාපනයේ විභාගේ ෆේල් වුණාම එහෙම ඉන්නවද? තමන් ගත්ත උත්සාහයට ප්‍රතිඵල ලැබුණාම අනේ ඉතින් අර පෙර සංසාරේ අකුසලයක් එක්ක එක්ක පොච්චිට පයින්නෝ. එහෙම නැත්නම් වහ ටිකක් බොනෝ. එහෙම නැත්නම් බෙල්ල වල දා ගන්නෝ. මොකක් හරි. අනේ ඒවට නම් යොමු වෙනවා කියන්නේ තමන් විසින්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න තරම් පාප කර්මයක් මේ ලෝකේ නැති. ඒ නිසා ඒව හොඳට කල්පනා කරලා බලන්න. බොහොම හොඳට තමන්ගේ ජීවන පැවැත්ම ගෙනියන්න උත්සාහ ගත්තොත් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තමන්ට පුළුවන් හරිම සතුටෙන් තමන්ගේ ජීවිතේ මරණය සිදු වෙන තාක්කල් අසුභානුසුති භාවනාව මෙනෙහි කරන්න පුළුවන්. බැරිද මෙනෙහි කරන්න? එහෙම කරනවද? තරුණයට පොඩිනේ අර හෙට මරුණා හිතට සැපයි අද ජොලි කරලා කියන තැන ඉන්නවනම් ඉතින් එයා ඉතින් අර මතසින් බලන කෙනා සංසාර බයදයි කියන කෙනා හැම නෙමෙයි. ප්‍රමාද වෙන්නේ අප්‍රමාදීව කටයුතු කරනවා. හැම පැත්තෙම තමන් දක්ෂයි. අධ්‍යාපන පැත්තෙන් දක්ෂයි. ධර්මයේ පැත්තෙන් තමන් හොඳට තමන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගෙන ඉන්නවා. සමාජීය පැත්තේ ඒ සියලු දේවල් ඕනෑම තැනකට සුදුසු වෙන විදිහට තමන්ගේ ජීවිතේ තමන් හදනවා ගොඩනගාගන්න. අන්න එහෙම ටිකක් සැට කරගත්තාම එහෙම කෙනා තමයි ආහාර ටික ගන්නකොට ඒක ප්‍රතිවික්ෂාවෙන් ගන්න. කරලා බලන්න කිව්වත් දරුවනේ ලැබෙන සැපය ඈට ප්‍රියයි නාසික සුවඳයි දිවට රසයි කියලා ගත්තට මේ කෙලවලට දස්වලට හැපිලා මේකෙන් පල්ලෙහාට යනකොට අයිපාරක් දාන්න බලන්නේ. පුළුවන් දෙක දිහා බලන්න. ප්‍රියයි කියලා ගත්තේ, සුවඳයි කියලා ගත්තේ, රසයි කියලා ගත්තේ බලන්න පුළුවන්. මෙන්න ස්වභාවය. එහෙම කියලා මේක අසුභවාදී දහසක් නෙමෙයි. මේක හරි ධනාත්මක දර්ශනය. නිදහස් චින්තනය. මේක තමන් විසින් තමයි හරියට තමන් එක අර ශක්තිමත්ව දැන් කරත්තේ ගුණාට ඕන විදිහට කරත්තේ නිච්චොත් එහෙම ගුණා යන්නේ ගුණාට ඕන. එහෙම නෙමෙයි රසාචාරය ගුණාට දානවා ලනුව තමන්ගේ අතේ තියාගෙන තෝල් ලනුව රසාචාරය මොකද තමයි ගුණා වෙන්නේ. දැන් මේ හිතත් ඇයිද කුළු හරකෙක්ව හිත පාලනය කරනවා. හිත පාලනය වෙනවා නම් කයත් පාලනය වෙනවා. වචනයත් පාලනය වෙනවා. තුන්දරම පාලනය වෙනවා. හරි දෙයට යහපත් දෙයට යොමු වෙනවා. අයහපත බැහැර කරනවා. ප්‍රභාෂර මනසක් ඇති කරගෙන හැම දිනාගේම යහපත දකින්න ආසයි. හැම දිනාගේ දියුණුවට සතුටු වෙයි. හැම දිනාත් එක්කම සුවදත්වයෙන් ඉන්නවා. එකම ප්‍රභාෂර සිතක් ඇති කරගෙන එකට එකතු වෙන. එකට සාකච්ඡා කරනවා. ප්‍රශ්න කියන ඒවා ඒ ඇතුළෙම විසඳ ගන්න. එකට විසිරෙනවා. ඒක තමයි සමගියෙන් සහජීවනයේ පිළිසුදු විදිහට හෘද සාක්ෂිත එකම හදවතට එකව වැඩ කරන්න. හිත ඇතුළේ එකක් තියාගෙන මම කටින් එකක් ප්‍රකාශ කරනවාද? දැන් බලන්න මේ කවුරු මං කොහොමද වැඩ කරන්නේ? මොකද තමන් පිළිබඳව දන්නේ තමන්ට ඒවා තියෙනවා නම් මං විසින්ම රවට්ට ගැනීම. ඒ නිසා ඒ සියලු දේවල් තමන් විසින් අධික්ෂණය කරලා තමන්ගේ යහපත් පැත්ත වර්ධනය කරගෙන මෙලව සැනසීම, පරලොව සැනසීම, ලෝකෝත්තර වශයෙන් සැනසීමක් ළඟා කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ උතුම් බුද්ධ පිළිවෙත තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව සතර ඉරියව්වෙදිම සීමා රහිතව තමන් අනුගමනය කරනවා නම් නැගිටිනකොටත් හරි සිහියෙන් නැගිටින්න පුළුවන්. කරලා බලන්න දරුවනේ මං කිව්වට කිව්පමණින් පිළිගන්න එපා.
සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පෙත් තියෙන්න ඕනේ. එතකොට සිත සංවරයි, සිත සංවර නම් කය සංවරයි, වචනේ සංවරයි, තුන්දරම සංවරයි. තරහ ගියක් යන්නේ නැහැ. තරහ එනකොටම දකින්නවා දැන් මට තරහ එනවා. එතකොට අරක වර්ධනය වෙන්නේ එතනම ප්‍රහාණය. පෙරපසු නොවි දකින්න තියෙන් ඉන්න නැහැ. ඒ පිළිවෙත තමන් හරියට ක්‍රියාත්මක කරනවා නම් ඒකින්තර ලෝකයක් නැහැ. ඒක තමයි තමන්ගේ කල්යාණ මිත්‍රය. තමන් හැමතිස්සෙම තමා පසුපසේන සෙවණැල්ල වෙන්නේ. තමන් එක්ක ඉන්න කල්යාණ මිත්‍රය තමන්ගේ බුද්ධිය තුළින් මේ බුදුහාමුදුරුවෝ මහ කරුණාවෙන් දේශනා කරපු මේ උතුම් ප්‍රායෝගික බුද්ධ දර්ශනේ අනුගමනය කර ඒ තුලින් ලබන සැපේ බුද්ධි විඳින්න තමන්ගේ අන්න එතකොට තමන්ට පුළුවන් අර පටික්කුල භාවයේ මෙනෙහි කරන්න. පිළිකුල් භාවනාව ශරීර කූඩ නාවනවා, කවනවා, පොවනවා, අන්දවනවා, තරසනවා ඔය හැම දෙයක්ම තමන්ට කමටහන තමන්ගේ ජීවිතේ මේකේ හැම දෙයකම තියෙන යථාර්ථය දකින්න හොඳම අවස්ථාව ඔය පරිභෝජනය කරන ඇඳුම් ආයිත්තා තමන්ට කමටහන ගන්නකොට කොච්චර ප්‍රියමනාපද ලස්සනයි ගන්නකොටනේ හරිම කැමැත්තෙන් ඒක අඳිනවා ඊට පස්සේ ඔය ඇඳුම පිළිබඳව තියනවා අර තිබුණු පෙර කැමැත්ත ඒ වගේ තමයි පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් తాවකාලිකයි තෘප්තියක් ලබන්නේ නමුත් යථාර්ථය දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බුද්ධිය තුලින් වටහාගෙන තමන් මේ උතුම් පිළිවෙත තුලින් අභ්‍යන්තරේ දැක්ක නිවි යන ගමනකට යන්න උත්සාහ ගත්තොත් අන්න ඒක තමයි ප්‍රඥාවන්තයාගේ සීලවන්තයාගේ ත්‍යාගවන්තයාගේ ලක්ෂණේ ඒ අනුව කටයුතු කරන්නේ ඔබ හැමදෙනා මේ දහම් විඳ අමාවස්යක් වේවා විශේෂයෙන් අධ්‍යාපනයේ ලබන දරුවන් ඔබ හැමදෙනාට තමන්ගේ ජීවන රටාවට බොහොම හොඳට ගෙනියන්න තමන්ගේ අනවශ්‍ය දේවල් තමන් යොමු වෙලා සිටිනවා නම් දැනගෙන හෝ නොදැන ඒ සියලු දේවල් වලින් බැහැර වෙලා තමන්ගේ තරුණ වයසට ගැළපෙන දේවල් වලට තමන් යොමු වෙලා තමන්ගේ හැම පැත්තක්ම හොඳට ප්‍රභාස්වර විදිහට වඩා වර්ධනය කරගෙන දෙමව්පියන්ගේ ආශිර්වාද ලබාගෙන වැඩිහිටි හැමදෙනාගේ ආශිර්වාද ලබාගෙන පාසලේ ගුරුවරුන්ගේ ආශිර්වාද ලබාගෙන සමාජයේ හැමදෙනාගේම ආශිර්වාද ලබාගෙන ප්‍රභාස්වර විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්කම ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි ගෘහ ජීවිතේ ගත කරන ඔබ හැමදෙනාටම ස්වාමි දියණිය හැටියට ස්වාමි පුරුෂයා හැටියට තමන්ගේ යුතුයකම් කොටස දරුවන් වෙනුවෙන් ඉෂ්ට කරයි ස්වාමි පුරුෂයා ස්වාමි දියණියගේ යුතුයකම් කොටස ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාගේ යුතුයකම් කොටස දෙමව්පිය දරුවන්ගේ යුතුයකම් කොටස ආගම දහම වෙනුවෙන් සමාජීය වෙනුවෙන් ඒ සියලු යුතුයකම් කොටස ඉෂ්ට කරන්න පුළුවන් පිළිවෙසක් බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා තුළ ක්‍රියාත්මක වෙලා තමන්ගේ බුද්ධිය තුළින් මේ බුදුහාමුදුරුවන්ගේ උතුම් බුදු පිළිවෙත ජීවිතයට එකතු කරගෙන බොහොම හොඳට තමන්ගේ මරණ මංචකයේ සිදුවෙන තාක්කල් මරණානුස්සති භාවනාව මෙනෙහි කරමින් අසුභානුස්සති භාවනාව මෙනෙහි කරමින් පිළිකුල් භාවනාව මෙනෙහි කරමින් සම්මත ලෝකයේ සියලු දෙනාටම හිතසුව පිණිස කටයුතු කරන්න ඔබ හැමදෙනාම උත්සාහ ගත්තොත් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව ඒ අනුව කටයුතු කරන්න ඔබ හැමදෙනාටම මේ දහම් විද අමාවැස්සක් වේවා කියලා ආශිර්වාද හොඳයි අද දවසේ විශේෂ ධර්ම දේශනාවක් හැටියට අපිට ආරාධනා කළේ රත්නායක මැතිතුමිය
ඇතුළු ඒක සම්බන්ධ වෙච්ච සියලුම පිරිස මෙවර උසස් පෙර විභාගයේ පෙනී සිටින මෙත්නි ලිනා එවැගේම ආකාශා දේදුනි එවැගේම කස්තුල් තිසර අරුන්දී යන එවැගේම සියලුම ශික්ෂාවන් ඇතුළු සියලුම දෙනාට තමන්ගේ මේ 10 වන දින මේ මාස 10 වෙනි දිනට ඒ විභාගෙට පෙනී සිටිනවා. එනිසා මම යෝජනා කරනවා ඔබට තමන් ඒ විෂය ධාරාවන් පසුගිය පාඩම් හොඳට නැවත වරක් ආවර්ජනය කරන්න උත්සාහ ගන්න. බාහිර දේවල් වලින් මිදිලා ඒ පාඩම් විෂය ධාරාවන් හදාරන්න පෙර බුදුහාමුදුරගේ බුදු සරණ යන බෝසත් දරුවන් හැටියට තමන්ගේ ආගම දහම සිහිපත් කරලා භාවනාව සුළු වේලාවක් සිදු කරලා චිත්ත සමාධි ගත කරගෙන බොහොම ප්‍රභාෂර මනසකින් යුතුව බයක් නැතුව සැටි ගැනීමක් නැතුව කලකිරීමකින් තොරව උත්සාහවන්තව තමන්ගේ ඒ ප්‍රශ්න පත්‍ර වලට විශිෂ්ට විදිහට හොඳ පිළිතුරු නෙවරදි පිළිතුරු සපයලා විශිෂ්ට ජය මං අත්පත් කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය අනිවාර්යයෙන්ම මම සිදු කරනවා. ලැබෙන ප්‍රතිඵල මං සතුටෙන් බාර ගන්නවා. ඒක තමයි වෙන්න ඕන. ඒක කොයි පැත්තට බඹරේ කැරකෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඒවා හොඳට කල්පනා කරලා බලලා ඒ අනුව කටයුතු කරන්න උත්සාහ ගත්තොත් Tamanට බොහෝම හොඳට ඒකෙන් විශිෂ්ට සමස්තයක් ලබා ගන්න පහළ උදා කර ගන්න පුළුවන්. දැනට රෝහල්ව සිටින ප්‍රේමා ඒකනායක පින්වත් මෑණියන් වහන්සේට නිරෝධී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම තරුණ බෞද්ධ සංගමයේ පින්වත් ඒ තරුණ දරුවන් ආශිර්වාද කිරීම. ඒ වගේම අන්දු දියණියට ආශිර්වාද කිරීම. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු මේ පුණ්‍ය භූමියේ සිටින සියලුම මහා සංඝ රත්නයට ආශිර්වාද කිරීම. ශාන්ත මහතා ඇතුළු සියලු මළගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මේ විභාගික පෙනී සිටින හැම දෙනාටම බුද්ධ ධම්ම සංඝ පිළිදරත්නයේ ආශිර්වාදය මේ පින්කමට සම්බන්ධ වුණු දෙවියන්ගේ ආරක්ෂාව පිහිටත් ලබාගෙන තමන්ගේ ජීවිතයේ ධනාත්මක විදියට හොඳට සිත ප්‍රභාෂර වෙන විදිහට තමන්ගේ කය වචනය සියල්ලක්ම ප්‍රභාෂර විදිහට පිළිවෙත් පුරාණ උත්සාහ ගන්නමින් කටයුතු කරත් මොකද හැම දිනාටම භාග්‍ය උදා වේවා. විශේෂයෙන් ඒ අසනීප තත්ත්වයෙන් පසු වෙන අපේ ප්‍රේමා ඒකනායක වැටිනියට කරන කියන බෙහෙත්තේ දිව්‍ය ගුණඵල හා සමාන ගුණඵල ලැබිලා ඉක්මාංශුවේ ලැබේවා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාගේම නමින් යම් පිරිස් ඉන්නවා නම් අසනීප තත්ත්වෙන් ඒ හැම දිනාටම ඉක්මාංශුවේ ලැබීමට කරන කියන බෙහෙත්තේ වලින් ගුණඵල ලැබීමට මේ ධර්ම දේශනාවේ ආනිසංස මහත්ඵල මහානිසංසයක් විත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මහා සංඝ රත්නයට කරන සාසනික කටයුතු බොහෝම හොඳට සිදු කරන්න භාග්‍ය උදා වේවා.
කියලා අපි ආශිර්වාද කරනවා. එනිසා ඔබ හැම දිනාටම බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ බලයෙන් සතක් වේවා, ශාන්තියක් වේවා, ජයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනිසා ඔබ හැම දිනා වගේ තවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. මේ පින්දීම ආරක්ෂා කරන්නා වූ සියලුම දේව මණ්ඩලය, සියලුම දෙවිවරු, සියලුම බ්‍රහ්මයෝ, සියලුම අටමස්ථාන, සොළොස්ථාන, සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවිවරු, වෘක්ෂ දේවතාවුන් වහන්සේලා, භූමාර්ග දේවතාවුන් වහන්සේලා, මේ සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් වීමෙන් දිව්‍යයන් දිවයක් සිතුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයන් දීලා දෙවියන්ට පළමු කොට පින් අනුමෝදන් කරන්. ආකාශත්ථාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සද්ධා එත්තාචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ නාගා සබ්බේ භූතා සබ්බේ සත්තා නමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එවැගේම විශේෂයෙන් අපේ සාන්ත රත්නායක මැදිනී ස්වාමි පුරුෂයා වන සාන්ත සිංහවත් මහත්මයාට මේකින් අනුමෝදන් වෙත්වා. එවැගේම ඔබ හැම දිනාගේම නමින් මේ පරිලෝකයන් මේකින් අනුමෝදන් කරගනිත්වා. එවැගේම මේ පින්බිම මෙම අනුපුත් පූජනීය ස්ථානයන්හි ශාසනික මෙහෙවරක් සිදු කර අපවත් වී වදාළ මහා බුදු පුත්‍රයන් වහන්සේලා මේ පින්බිම අනුපුත් පූජනීය ස්ථානයේ කී සිව්පසයෙන් උපස්ථාන කරමින් ශාසනික අභිවෘද්ධිය උදෙසා හැම ආකාරයෙන්ම මුදල් වලින් එවැගේම මේ සියලු නඩත්තු කටයුතු වලින් ප්‍රතිසංස්කරණ කටයුතු වලින් දායකත්වයේ ලබලා මිය පරලෝකයට දෙදුණු සතර පේළියේ දායකකාරකාදී රටදෑමෙන් සේවය කළ දීපිදුවා වූ විනෝදාන විරුවන් සුනාමි වීසණින් ජලකැලීම් වලින් නායයන් වලින් නොඑක් ආපදා වලින් මිය පරලෝ සියලු මේගිය ඥාතීන් එවැගේම මේ කාල වකවානු තුළ වසංගත රෝගිත ගොදුරු වෙලා ලංකාවේ පිරිසක් මිය ගියා කුණු පිරිසක් අනිකුත් මනුස්ස ලෝකේ රට රාජ්‍යවල මහා පිරිසක් ජීවිත වලින් සමුගත්තා. ඒ සියලුම මේකේ ඥාතීන්ට ඔබ අප මෙන්න සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි නොවැසියන් නමින් මිය පරලොව යන සියලු මේකේ ඥාතීන් මේකින් අනුමෝදන් කරගනිත්වා. විශේෂයෙන් මේ සාන්ත සිංහවත් මහත්මයාට මේකින් අනුමෝදන් වෙත්වා. සැප ඇතිසැනසනම් සැපේ වඩා වර්ධනය කරගනිත්වා. සංසාරක වැරද්දක් නිසා දුක ඇතිසැනසනම් දුකින් අත මිදේවා. සකටකටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා හිතාගෙන මේ ගියාට පින් අනුමෝදන් කරන්න. ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. විශේෂයෙන් අද ඔබ හැම දිනම මහා පින්කමක් සිදු කරලා මහා පින්කමක් සිදු කරලා ඒ පින්කම සිදු කරලා ඒ ලබාගත් සීල කුසල සම්භාරයන් දිව්‍යයන් අනුමෝදන් කළ සාදුකාරයන් දෙන්න. මේගේ ඥාතීන්ට අනුමෝදන් කළා. දෙවියෝ සන්තෝෂ භාගයටපත් වුණා. දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසල වලින් පවන් කළලා අද මේ පින්කම සිදු කරන්න අපට ආරාධනා කරපු රත්නායක මැතිතුමිය එවාගේම එතුමියගේ දූවරු දෙදෙනා එවාගේම ඒ අධ්‍යාපනයේට යොමු වෙලා ඉන්න විභාගයට පෙනී සිටින පින්වත් සිසු දරුවන් දරු දැරියන් සියලු දෙනාටම කායික ශක්තිය මානසික ශක්තිය වගේ තුරුණුවන්ගේ කරන වගේ දෙවියන්ගේ දේව සමාගමේ සාකච්ඡාවට බලුන් වෙලා දිවසල් වලින් පවන් කළලා මේ දරුවන් හැම දිනාටම ආශිර්වාද ආරක්ෂාව රැකවරණ සලසලා දුන්නා. මේ දරුවෝ විසින් තව තවත් මෙවැනි දන් පින් සිදු කරලා ඔබ වහන්සේලා පින් කෙත් අනුමෝදන් කරනවා. එනිසා ඔබ වහන්සේලාගේ ආශිර්වාදය දිවසල් වලින්
පවන් කලලා මේ දරුවන්ට ලබා දීලා ඒ උනන්දුව, ඒ උත්සාහය, ඒ කැපවීම, ඒ සියල්ලක්ම වඩා වර්ධනය කරගෙන ඒ විභාගයට ලැබෙන ප්‍රශ්න පත්‍රවලට බොහෝම හොඳට සාර්ථකව සංගමයේ පිටේදී නෙවරදී පිළිතුරු සපයලා විශිෂ්ට ජයක් ලබා ගන්න ඔබ හැමදෙනා විසින්ම භාග්‍යමත් කරගන්න ඔබ හැමදෙනාටම හේතු වාසනාව වේවා. ඒ වගේම කරුණ බෞද්ධ සංගමේ සියලුම දරුවන් ඔබ හැමදෙනාගේම කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. ඒ වගේම අනිකුත් ආකාරයේ කරන හැකියාව ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් කටයුතු සියල්ලම සාර්ථක වේවා. කායික සුවතාවේ මානසික සුවතාවේ නිරෝගීකම ලබාගෙන සතුටෙන් සන්තෝෂයෙන් ඔබ හැමදෙනාටම මේ ලැබුණු මනුෂ්‍යාත්ම වටිනාකම අවබෝධ කරගෙන මනුෂ්‍ය ගුණධර්ම වර්ධනය කරගෙන මනුෂ්‍යයන්ට නොබලපෙන අගුණ අදහම් දුරු කරගෙන ධර්මයේ කණු ජීවිතයේ ගුණනගා ගනිමින් අෂ්ටලෝක ධර්මීන්ගේ කම්පාණුවේ මරණ මංචකයේදී මරණ බියක් නොමැතිව මරණයට සතුටින් මුහුණ දෙන්න මේ උතුම් පිළිවෙත වඩා අනුමෝදනය කරන්න හේතු වාසනා වේවා. අවසාන වශයෙන් දෙවියන්ට මේ ඥාතීන්ට ඔබ හැමදෙනාටම මේ ගෞතම බුදු සසුනේදී බුදු පසේ මහරහතන් වහන්සේලා නිමීෂණ කී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. උදයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්තෝ නිධාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු